ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පළමු දෙවන තෙවන ධර්ම සංගායනාව පවත්වමින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කොට වදාළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අපගේ ලක්දෙරණට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන ඇවිදින් ගෞතම බුද්ධ ශාසනය මේ ලක්දෙරණ තුල පිහිටුවා වදාළ ඒ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ පියවරුමය සදහම් කතිකාවත සමගයි. ඔබ දන්නවා මේ දිනවල සතර සතිපට්ඨානය මූලික කරගෙන සිදු කරන මේ පියවරුමය සදහම් කතිකාවත තුළින් අපි පසුගිය දිනවලදී මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මූලික විස්තරයත්, ඒ වගේම ආනාපාන සති භාවනාවත්, ඒ වගේම ඉරියාපත භාවනාවත්, සම්පජඤ්ඤ භාවනාව ගැනත් බොහෝ විස්තර කතා කළා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් අපට බොහෝ වැදගත් වෙන කරුණු කාරණා, මේවා ප්‍රායෝගික පුරුදු කරද්දී අපට ඉස්මතු වෙන ගැටලුත් නිදසුන් වශයෙන් අරගෙන බොහෝ වැදගත් කරුණු කාරණා ඉස්මතු කළා. ඉතින් ඔබ මේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා නම් ඔබ ඒවා ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් අද දවසේත් අප මේ සූදානම් වෙන්නේ මේ ඉදිරි භාවනාවන් පිළිබඳව ස්වාමීන් වහන්සේලා සමග කතා බහ කිරීමටයි. ඉතින් අද දවසේ මෙම සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ සෞදි අරාබියේ සේවයේ නියුතු පින්වත් කල්යාණ මිතුරන් පිරිසක් විසින්. ඉතින් අද දවසෙත් මෙම සදහම් මණ්ඩපයේට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි පළමු කොට පාද නමස්කාර කොට පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ඊයේ දවසේ අපි විශේෂයෙන් අවසාන වැඩසටහනේදී අපි සම්පජඤ්ඤ භාවනාව ගැන මූලික විස්තරයත්, කොහොමද මේක තමා තුලත් බාහිරත් මේ සම්පජඤ්ඤේ ඒ ඉරියව් තුල සිහිය පිහිටුවීම සිදු වෙන්නේ කියන එක බලන එකක් ගැන අපි ඊයේ කතා බහ කළා. සමහර විට අද දවසේ අලුතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙන අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ අද දවසේ වැඩසටහනට ප්‍රවේශයක් වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේත් අපට සම්පජඤ්ඤ භාවනාව බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා පුරුදු කළ යුත්තේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයත්, ඒක අභ්‍යන්තර බාහිර වශයෙන් කොහොමද තවදුරටත් ශ්‍රාවකයා ඉදිරියට මේ කෙරෙහි නුවණින් විමසන්නේ කියන කාරණයත් අපිට පැහැදිලි කරලා දෙනමින් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය. වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි දැන් කතා කරන්නේ ඊටාම වැදගත් භාවනා ක්‍රමයක් පිළිබඳව. ඒ තමයි සම්පජඤ්ඤ භාවනාව. අපි කලින් දවසෙත් මේ භාවනාව ගැනම කතා බස් කළා. මම ඔබට ඒකෙදී තව කරුණු ටිකක් කියා දෙන්නම්. පින්වත්නි, මේ සම්පජඤ්ඤ භාවනාව කියන්නේ අපට නුවණ දියුණු කරගන්න ඊටාම උපකාර වන භාවනාවක්. එතකොට පින්වත්නි, දැන් මේ සම්පජඤ්ඤ භාවනාව ඉරියාපතෙත් එක්කම ඒ දෙකම නිකන් යුගල වගේ යුගල භාවනාවක් වගේ ඉරියාපතෙත් එක්කම එකට යන එකක් සම්පජඤ්ඤේ. නමුත් දැන් ඉරියාපතේ ගත්තාම අපිට ඒකේ පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඉරියව් 4 ගැන තමයි විස්තර කරන්නේ. සම්පජඤ්ඤේ ඊට වඩා ගොඩක් ගැඹුරට යන එකක්. ඒකේ තියෙනවා ඉදිරියේ බලද්දී ඉදිරියේ බලන බව මන නුවණින් යුතු කරනවා කියලා. මෙතන සම්පජානකාරී හෝති කියන වචනේ පින්වත්නි තේරුම් ගන්න. සම්පජානකාරී හේතු හෝති කියන්නේ කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්තයි. ඒතර කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණ කියලා මෙතන අදහස් කරේ සම්පූර්ණම ප්‍රඥාව. සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය. මේවා තමයි මේ කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණ කියලා කියන්නේ. එතකොට ඒකෙදී කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණ කොහොමද හසුරුවන්නේ කියලා ශ්‍රාවකයා දැනගන්න ඕන. විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මේකෙදී
මේ ඉරියාපත භාවනාව, ඊළඟට සම්පජාන්නේ, ඊළඟට ධාතු මනසිකාරය. මේ තුනරම විදර්ශනා පූර්වාංගම කරලා භාගතුන් වහන්සේ වදාළ භාවනා තුනක්. දැන් අසුභේ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරනවා. අසුභේ වගේ දේවල් පින්වත්නි ඉස්සල්ලාම සමතේ මුල් කරා යන්නේ. සම්පජාන්නේදී, ඉරියාපතේදී, ධාතු මනසිකාරයේදී ඉස්සල්ලාම විදර්ශනා පාදක කරා යන්නේ. නමුත් ඒකින් විදර්ශනා තුලත් ඒක ඒකාග්‍රතාවයට පැමිණෙනවා. සම්පජාන්නේදී තේරුම් ගන්න මම ඔබට කරුණු කියන්නම් ගොඩක් නෙමෙයි මේ වෙලාවේ. දැන් ඉස්සල්ලාම තියෙනවනේ ඒකේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා. එතකොට දැන් භික්ෂුව වටපිට බලද්දී ඉදිරිපස බලද්දී සම්පජානකාරී කියන සම්පජානකාරී කියලා කියන්නේ එතන එයා දකින්න ඕන මේ මම මගේ කියන දෙයකින් තොරව ඒ කියන්නේ එහෙම නැත්තම් ආත්මයකින් තොරව මේ බැලිල්ල සිද්ධ වෙන්නේ කොහොමද කියලා නෝනින් තේරුම් ගන්න ඕන. එතකොට ඉස්සරහා බලනවා කියලා කියමුකෝ අපි. එතකොට ඉස්සරහා බලද්දී අපිට ඉස්සරහාම ඉස්සරහා බලනවා කියලා බලන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. ඉදිරිපස බලන්න ඕනේ කියලා. එතකොට මේ හිතත් පහළ වෙන්නේ යම්කිසි අපිට එක්ක ස්පර්ශයක් ඇවිල්ලා මොකක් හරි එකකින් තමයි මේ හිත වැඩ කරන්නේ. නමුත් මේ චිත්ත ස්වභාවය ස්වාමීන් වහන්සේ එකපාරට තේරුම් ගන්න බෑ මේ සිහිය පිටන් නැතුව. එතකොට යාට ඉදිරිපස බලනවා කියලා හිතක් පහළ වෙච්ච ගම ඊට පස්සේ අර අපි කලින් කතා කරපු චිත්තක්‍රිය වායෝ ධාතුවෙන් තමයි උඩ ඇස්පිය උඩට හරවන්නේ. ඊට පස්සේ යට ඇස්පිය පහළට එනවා. එතකොට තමයි ඇස විවෘත වෙන්නේ. ඇස විවෘත වෙලා බැලීම සිද්ධ වෙනවා. එතකොට බලන්න ශ්‍රාවකයාගේ මේ සිහිනුවන කොයිතරම් දියුණුද කියලා මේ ඇස්පිල්ලමක් උඩට යන හැටි උඩට ගිහිල්ලා යටි ඇස්පිය පහළට ගිහිල්ලා ඉදිරිපස බැලීම ඒ චිත්තක්‍රිය වායෝ ධාතුවෙන් තේරුම් ගන්න තරම් ඒ සිහිනුවන එයා දියුණු කරන්න ඕන. මේක ඇත්තම බැරි එකක් නෙමෙයි. හොඳට සිහිනුවන පිටව ගත්තොත් පින්වත්නි ඔබට පුළුවන් මේක කරන්න. එතකොට ඒකෙදි චිත්තක්‍රිය වායෝ ධාතුව කියන එක දැන් කෙනෙකුට ඒක නිකන් මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. චිත්තක්‍රිය වායෝ ධාතුව කියන එක සාමාන්‍යයෙන් ඕලාරික ඉරියව් වගේ ඕලාරික ශරීරයේ වගේ එක ප්‍රකට නැක සූක්ෂම රූප වලට භාගතුන් වහන්සේ තෝරලා තියෙන්නේ. සියුම් රූප. දැන් අපි රූප ගැන කතා කරද්දී තියෙනවනේ ඕලාරිකං වා සුකුමං වා කියලා. ඉතින් ඒ නිසා ඒකෙදි ඔයගොල්ලෝ පින්වත් මේ චිත්තක්‍රිය වායු ධාතු කියන මේ කොහෙද තියෙන කියලා හොයන්න යන එකක් නෙමෙයි. ඒක මේ තේරුම් ගන්න තියෙන ඉරියව් පැවැත්මෙන්ම කියනවා. අංගපසංග චලනයට අනුවම කියනවා මේකේ ස්වභාවය තේරුම් ගන්න තියෙනවා. යම් එකඟ වෙච්ච හිතකට ඒකේ ස්වභාවය ගෝචර වෙනවා. ඒකයි. ඉතින් මේ චිත්තක්‍රිය වායු ධාතුවෙන් තමයි ඉස්සරහා බැලිල්ල. ඊට පස්සේ වටපිට අපිට තුන් අපිට පැත්ත බලන්න අදහසක් ඇති වෙනවා. එතකොට ඒ අදහසෙන් තමයි අපි ඔළුව හරවලා ඒ චිත්තක්‍රිය වායු ධාතුවෙන් ඔළුව හරවලා ඒ අදාළ පැත්ත බලන්නේ. ඒතර සම්පජානකාරී හෝති කියලා කියන්නේ ඒ හේතු ප්‍රත්‍ය ධර්මතාවය ඒකත් තීරුම් ගන්නවා. අනිත් අතට මේ අර නන්ද ස්වාමීන් වහන්සේගේ විස්තරේ තියෙන විදිහට නන්ද ස්වාමීන් වහන්සේගේ භාගතුන් වහන්සේ වදාළේ මේ පින්වත් නන්දයන් ඉදිරිය බලනවා නම් හොඳ කල්පනාකාරීව මේ බලන්න මට මේ විදිහට ඉදිරිය බලද්දි කිලිසුම් හටගන්න එපා කියලා. එතකොට ඒ විදිහට තියෙන්න ඕනේ. ඒක 100න් ඔළුව හරවන්න කලින් එයා හිතට ගන්න ඕනේ මේ කිලිස් හට නොගන්නා විදිහට මම මේ බලන්න ඕනේ කියලා. එතකොට අපිට තේරෙනවා ඒ කාලේ ශ්‍රාවකයා මොනතරම් නුවණක් මොනතරම් සිහියක් මේකේ පාවිච්චි කරලා තියෙනවද කියලා. දැන් මේක සිහියයි නුවණයි කියන එක මේ දෙක නිකන් ගහට පොත්ත වගේ යන්නේ. සිහියයි නුවණයි කියන එක. මේ දෙක එකිනෙකට වෙන් කරන්න බෑ. එතකොට යම් තැනක සිහිය නැද්ද එතන නුවණ කොහොමත් නැහැ. යම් තැනක නුවණ පිළිගන්න නැද්ද සිහියත් නැහැ. ඉතින් මේ දෙක එකට යන්නේ. ඒ විදිහට තමයි සම්පජානකාරී කියන එක මම ඔය එක කොටසක් කිව්වේ. අනිත් එක පින්නසන දැන් අපිට භාවනාව කියනකොට හැමෝටම මතක් වෙන්නේ පළඟක් බැඳගෙන වාඩි වෙලා කරන එකක් මේක කියන එක. ඇත්තටම විශේෂයෙන් දැන් බටහිර ගත්තොත් සියලු දෙනාම භාවනාව කියන එක එකහෙලාම හිතන්නේ පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියන එකක්. නමුත් දැන් මේ සම්පජාඤ්ඤේ ඉරියාපතේ දිහා බලනකොට ඊට යහ ගියපු දෙයක් අපිට ඕනෑම ඉරියව්වක කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නේද? ඇත්තෙම ඕනම ඉරියව්වක පුළුවන් මේ සම්පජාන භාවනාව. දැන් පින්වත්නි ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් සමහරට ඉන්න පුළුවන් කෙනෙක් අසනීප වෙලා ඔත්වල ලෙඩ වෙලා ඇඳේ. එයාට ඉරියාපතේ පුරුදු කරන්න පුළුවන්. එයාට සම්පජාන්නේ පුරුදු කරන්න පුළුවන්. එතකොට ඒකයි මේ සතර ඉරියව්වෙන් වඩන එකක් තියෙන්නේ. ආනාපාන සතිය හැරුණාම අසුබ, ධාතු මනසිකාර, සම්පජාන, ඉරියාපත මේ හැම එකක්ම සතර ඉරියව්වෙන් වඩන්න ඕන. ඒ සතර ඉරියව් වඩන්න නැතුව ලොකු දියුණුවක් කරා යන්නත් බෑ. ඒකයි මේ භාවනාවන්ගේ ස්වභාවය. ඉතින් එතකොට බලන්න බෞද්ධ භාවනා ක්‍රමයේ මොනතරම් ගැඹුරක් කරා කියූප එකක්ද කියලා. කොතරම් ප්‍රායෝගිකද? මොනතරම් ප්‍රායෝගිකද? ඉතින් ඒ නිසා මේ සම්පජාන්නේ හොඳට දියුණු කරගන්න වහන්සි ගන්න. එතකොට ඒ විදිහට සම්පජාන්නේ දියුණු කරන ශ්‍රාවකයා පින්වත්නි ඊට පස්සේ එයා තේරුම් ගන්නවා මේ ආධ්‍යාත්මික ශරීරේ සිද්ධ වෙන හේතු ප්‍රත්‍ය ධර්ම ස්වභාවයෙන්ම බාහිර ශරීරේ සිද්ධ වෙනවා කියලා. දැන් අපි ගත්තොත් දැන් මේකේ තියෙනවානේ මේ
වැසිකිලි කැසිකිලි කිස කරද්දී පවා එයා හොඳ සම්පජානකාරී කියලා. ඒතර වැසිකිලි කැසිකිලි කිස කරද්දී එයා නෝනින් සලකනවා කියන්නේ එයා බලනවා මෙතන ආත්මයක් තිබිලා මේ ආත්මීය පැවැත්මක් විසින් මේ ක්‍රියාවන් කරනවාද කියලා. නෑ. මේවා සම්පූර්ණ දැන් අපි ගත්තොත් අපිට වැසිකිලියට යන්න ඕන කියලා අදහසක් අපිට තුන් අපිට මුත්‍රා කරන්න ඕන කියලා එනවා කියලා මේ දැනීම කොහොමද ඇති වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මේක ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන ස්පර්ශකයෙන් හටගත්ත විදීමකින් තමයි මේක වෙන්නේ. එතකොට අපිට ඒ විදීමත් එක්ක අපිට තේරෙන අපිට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් දැන් තියෙනවායි කියලා. එතකොට දැන් මේ විදීම ආපු ගමන් මේක ශරීරයට යම්කිසි අපහසුවක්. ඒ අපහසුව දුරු කරගන්න කැමැත්ත යාට එනවා. ඊට පස්සේ යාට මම දැන් වැසිකිලියට යන්න ඕන කියන අදහස පහළ වෙනවා. ඒක සංස්කාරයක්. ඒ සංස්කාරයෙන් තමයි මෙයා ඉස්සරහට ඒ ශරීරය අරගෙන. ඊට පස්සේ එතනදි ගිහලා පස්සේ ඒ වැසිකිලි කිස කැසිකිලි කිස ආදී කරන එක පවා මේ සාමාන්‍යයෙන් අර වායෝ ධාතුවක් ක්‍රියාත්මක කළ එකට කියන්නේ අදෝගම වාතා කියලා. ඒක අපි ධාතු මනසිකාරයේදී කතාවස් ගන්න පුළුවන්. ඒ අදෝගම වාතාව වලින් තමයි මේ මුත්‍රාසිතින් මුත්‍රා පිටතට නික්වන්නේ. ආත්මයක් ඉඳලා කරන එකක් නෙමෙයි. ඉතින් මේ පැවැත්ම දකින්න කොච්චර සිහිය දිනු කරන්න ඕනද? ඉතින් එහෙම එයා තේරුම් ගන්න ඊට පස්සේ දකින්න බාහිර පැවැත්මෙත් මේක ඇතින්නේ. බාහිද්දා කායේ කායානුපස්සී. ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර මේ දෙපැත්තෙම ඒ කියන්නේ මේ දෙපැත්තෙම පැවැත්ම මේකයි කියලා හොඳට ප්‍රඥාවෙන් දැකීමක් තමයි මේ අදහස් කරන්නේ. ඉන්නත් අපිට පැහැදිලි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටවන්න අපට ගන්න කියන නිමිත්තක් තමයි මේක. අපි පවත්වන සෑම ඉරියව්වකින්ම කොටිම අපේ පින්නසවන්නස පැහැදිලි කරා වගේ වැසිකිලි කැසිකිලි කරන මොහොතේ පවා ඒ කෙලෙසුන් දුරු කරමේ නුවණින් යුතුව තමයි ශ්‍රාවකයා ඒ ඉරියව් පවත්වන්නේ කියනවා. එතකොට බලන්න මේ ලෝකේ සාමාන්‍යයෙන් තියෙන්නේ අපි අපේ කායික ඉරියව් පැවැත්ම වෙන එකක්. අපේ සිත හිතන පතන අපි සිතින් කටයුතු කරන එක වෙනම එකක්. ඒ දෙක එකට ප්‍රතිබද්ධ වෙලා නැහැ. සමහරවිට අපි මේ පාරේ ඇවිද යනවා. නමුත් අපි හිත හිතා යන්නේ වෙනම දෙයක්. සමහරවිට අපි මේ වැසිකිලි කැසිකිලි කරන අපි වෙන දෙයක් තමයි හිත හිතා ඉන්නේ. ඒත් එක්ක නොයේ අකුසල ධර්මයන් නොයේ කෙලෙසුන් අපේ ජීවිතේ වහ ගන්නවා. එතකොට මේ සම්පජඤ්ඤේ පුරුදු කරන ශ්‍රාවකයා ඒ විදිහට කෙලෙසුන් දුරු කරමින් ඒ ඉරියව්වට සිහිය පවත්වමින් තමයි මේ නිවන් මඟ පුරුදු කරන්නේ. පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ තවදුරටත් මේ භාවනාවෙත් කොහොමද මේකේ හට ගැනීම නැතිවීම දන්නා නුවණින් යුතුව ශ්‍රාවකයා මේක පුරුදු කරන්න කියන කාරණේ පැහැදිලි කරලා තියෙනවා. අපිට ඒ කාරණේත් පැහැදිලි කරලා දුන්නොත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පින්වත්නි. දැන් අද අපි සති සම්පජඤ්ඤ භාවනාවේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ මූලික කොටස විස්තර කළා. එතකොට අපිට පැහැදිලි අපි ඉරියව් පවත්වද්දී ඒ ඉරියව් සමගම අපේ ප්‍රඥාව අවදි කරගෙන ඒ ඔස්සේ වාසය කිරීමක් සම්පජඤ්ඤ භාවනාවේදී තියෙනවා. එතකොට සම්පජඤ්ඤ භාවනාවේදී ඒ කෙනා කාලයක් Tamanගේ ජීවිතයේ අරබයා නුවණ යොදද්දී ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් Tamanගේ ඉරියව් පැවැත්මත් එක්ක තමන්ගේ ජීවිතේ කොහොමද මේ ධාතුන්ගේ ස්වභාවයන්ගේ වෙනස් වීමෙන් මේ ඉරියව් හටගන්න වෙනසෙන ස්වභාවය එයාට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අකුසල් හටගන්න හැටි, ඒ අකුසල් වලට හේතු නිරුද්ධ කිරීමෙන් අකුසල් නිරුද්ධ වෙලා යන හැටි මේ ආදී වශයෙන් එයාට නුවණ තුළ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම යම් යම් ඉරියව්වක් පවත්වද්දී ආයිත් නූපන් අකුසල් තමා කරා නොපැමිණෙන්න එයාට මහන්සි ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෙනා තමන්ගේ ජීවිතේ හොඳට පිරිසිදු නුවණින් බලද්දී ඒ කෙනාට ඊළඟට ණය පමුණුවා තමන් තුළම ඥානයක් උපදිනවා. මේ ස්වභාවයම තමයි බාහිර ශරීරවල තියෙන්නේ. දැන් අපි භාවනාවෙන් සම්පජඤ්ඤ භාවනාවෙන් තමා තුළ සිහිය පිහිටවගෙන හිටියට බාහිර රූප මුල් කරගෙන, බාහිර චරිත මුල් කරගෙන, බාහිර බඩු බාහිර ආදී මුල් කරගෙන අපේ හිත ඕන තරම් ආයිත් කෙලෙස් වසඟයට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ කෙනාට විස්තර කරන්නේ තමන්ගේ පැවැත්ම විතරක් බලන්න නෙමෙයි. එතකොට නුවණ තමන්ගේ පැත්තට විතරක් නැඹුරු කරගත්තොත් බාහිර දේවල් මුල් කරගෙන ඕන තරම් ආයිත් කෙලෙස් උපදින්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති අනිත් අයගේ ශරීර සම්බන්ධයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න කියද්දී මේ කායානුපස්සනාවේ තියෙන රූප උපාදානස්කන්ධේ බහිද්ධා කියන රූප එයා අවබෝධ කරන්න ඕනේ. එතකොට මේ සම්පජන්නේ ඒ කෙනා බාහිර රූප සම්බන්ධයෙන් මගේ මේ නුවණින් යුතු කායික පැවැත්මක් මේ ජීවිතේ තියනවාද? ඒ විදිහටම බාහිර ශරීරවලත්
මේ පැවැත්ම මේ විදිහට තියෙනවා කියලා නුවණින් තේරුම් ගනිද්දී එයා තුළ හොඳ සංසිඳීමක් මේ වෙනකොට ඇති වෙලා. ඒ සංසිඳීම තුළ තමයි මේ අනිත්‍ය ප්‍රකට කරන මේ සමුදය කොටස මේ තමන්ගේ ජීවිතය තුළ මේ පැවැත්මේ හට ගැනීම කොහොමද වෙන්නේ? ඒ අභාවයට යන්නේ කොහොමද කියන එක ඒ කෙනා හොඳට තේරුම් ගන්න විදර්ශනාවට ඒ කෙනා හිත යොමු කරන්නේ හොඳ සංසිඳුණු හිතකින්. එතකොට ඒ කෙනාට තේරෙනවා කෙලසුන් ප්‍රහාණය කරන නුවණක් එක්කම මගේ ඉරියව් පැවැත්මක් තියෙනවා. එතකොට මේක කාය පටිබද්ධයි. එතකොට මේ ශරීරයේ මාතා පෙත්තික සම්භව මේ මව්පියන්ගේ මේ එකතු වීමෙන් තමයි මේ රූපය හටගත්තේ මේ ශරීරය හටගත්තේ. එතකොට ඒකත් මේකට හේතුවක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඕදන කුම්මාසූපචය මේ කනබුන ආහාර වලින් මේ ශරීරය පවතිද්දී ඒකත් මේකට හේතුවක් වෙනවා. එතකොට ආහාර නිරෝධය වෙනකොට ආහාර වල පැවැත්ම මේ ශරීරයට නැති වෙනකොට මේ ශාරීරියේ පැවැත්මත් එහෙම්ම නිරුද්ධ භාවයට පත් වෙලා යනවා. එතකොට ඒකෙනත් තේරුම් ගන්නවා ආහාර සමුදයෙන් හටගත්ත ශරීරයේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ආහාරයෙන් හටගන්න ශරීර ස්වභාවයක් මේ තුළ තියෙනවා. ඊළඟට වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ ආහාරම නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන කායික ස්වභාවයක් මේ ජීවිතය තුළ තියෙනවා. ඊළඟට ඒකේනා නුවණින් විමසනවා සමුදේ වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ආහාරයෙන් හටගෙන ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන කායික ස්වභාවයක් මේ පැවැත්ම තුළ තියෙනවා කියලා හට ගැනීමත් නැතිවීමත් හොඳට නුවණින් විමසද්දී ආන්නේ ශ්‍රාවකයා සංසිඳුන සිතින් තමන්ගේ මේ කායික පැවැත්මේ අනිත්‍ය තමයි පින්නත් ස්වාමීන් වහන්සේ ප්‍රකට කරගන්නේ. එතකොට ඒ කෙනාට තේරෙනවා එහෙනම් හේතුඵල සම්බන්ධයෙන් මම කියලා පුද්ගලයෙක් පනවන්නේ නැතුව ඒ කෙනාට තේරෙනවා හේතුන්ගේ සකස් වීමෙන් සකස් වෙන ඵල ගොඩකුත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ඵලයන් තියෙන බව තමන්ගේ කායික පැවැත්මෙන්ම තේරුම් ගන්නවා. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ ආරම්භය තමයි සති සම්පජාඤ්ඤේ තුලත් මේ සමුදය වය කියන විදර්ශනා කොටස පනවව දාලේ. ඉතින් බලන්න මේ සම්පජඤ්ඤාදී භාවනාවන් අපේ ජීවිතේ පුරුදු නොවීම නිසා අපි ජීවිතේ මොනතරම් කරදර විපත් වලට මුහුණ දෙනවද? දැන් උන සමහර අය මගතොට යනකොට ඔන්න කවුරු හරි බනිනවා මොන හරි සිද්ධියක් වෙනවා. එතකොට එයා මුලා වෙච්ච සිහියෙන් යුතුව ඒ සිදුවීමත් අරගෙන ගෙදර එනවා. ඔන්න ඥාතීන්ට කියනවා, මිතුරන්ට කියනවා. අවසානයේ මහා කලකෝලහලකින් අවසන් වෙන්නේ. අවසානයේ කිහිප දෙනෙක් සමහරලාට මරණයටපත් වෙලා, කිහිප දෙනෙක් සිරගත වෙලා මුළු ජීවිතේම ඒ සිහි මුලා වීමේ නිසා මුළු ජීවිතේම වන්දි ගෙවන්න වෙනවා. එතකොට බලන්න මේ ඉරියව් තුළ කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව සිහිය පිහිටවන්න අපි පුංචි මොහොත හරි ඒක අපි පටන් ගත්තොත් එහෙම අපේ ජීවිතේට මොනතරම් යහපතක් මොනතරම් මේ ජීවිතේම සැපේ පිණිස යහපත පිණිස හේතු වෙනවද? ඉතින් ඒ නිසා පින්වන්දි තාම වැදගත් මේ ඉගෙන ගන්න කාරණා ඔබට හොඳට සිහි යොමු කරගෙන මේවා ඉගෙන ගත්තොත් එහෙම කාලයක් යනකොට ටික තමන්ගේ ජීවිතේට මේවා පුරුදු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉන්න ස්වාමීන් වහන්සේ මේ භාවනාව තවදුරටත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට පැහැදිලි කරනවා කොහොම විදිහටද ශ්‍රාවකයා සම්පජාඤ්ඤය තුලින් ලෝකයේත් එක්ක එක් නොවි වාසය කරන්න කියලා. ඒ කාරණියත් අපිට පැහැදිලි කරොත්. පින්න ස්වාමීන් වහන්සේ මේකෙදි මම තව ටිකක් අදහස් කළා. දැන් අපි කතා කරමු යත්තිකායතුවා 50 සති පච්චුපට්ඨිතා හෝති කියන එක. මේකෙදි විශේෂයෙන් ගිහි ගෙදර වාසය කරන ගිහි පින්වතුන්ට අපි මතක් කරමු. දැන් මේකෙදි පින්වත්නි ඔයගොල්ලෝ භාවනා පුරුදු කරන්න දැන් සම්පජාඤ්ඤය වගේ එකක් පුරුදු කරගන්න ලැබුණොත් පුදුම ලාභයක් ඇත්තට මේකෙදි ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඉස්සෙල්ලා ඉරියාපතේ පුහුණු කරද්දී පුරුදු වෙන්න සක්මන් කිරීම. ඒතර සක්මන් කරද්දී තමන්ගේ පාදවලට තමයි සිහිය පිහිටවන්නේ. ඒතර සිහිය පිහිටවද්දී කාලයක් යද්දී තමන්ට හොඳට කකුල් දෙක කෙරේ හොඳට සිහිය පිහිටව ගන්න පුළුවන්. කකුල් ඔසවනවා, කකුල් ඉස්සරහට අරගෙන යනවා, ඊට පස්සේ තියෙනවා. හොඳට එයාට ඒක ප්‍රකට වෙන්න ගන්නවා කාලයක් පුහුණු කරද්දී. ඊට පස්සේ එයා ඒකේ නුවණත් වඩන්න ඕන. ඒ තමයි පය ඔසවද්දී හටගත් ඉරියව්ව පය ඉදිරියට අරන් ගිහිල්ලා පොළවේ තබද්දී ඒක අනිත්‍ය වෙලා යනවා ඉරියව්ව. ඊට පස්සේ පොළවේ තබද්දී හටගත් ඉරියව්ව ආයේ පය ඔසවද්දී අනිත්‍ය වෙනවා. පය එසවීමේ ඉරියව්ව පය ඉදිරියට ගෙනියද්දී ඒක අනිත්‍ය වෙලා යනවා. මේ ස්වභාවය දකින්න මහන්සි ගන්න ඕන. එතකොට ඉරියව් පැවැත්මේ සිහිය පිටව ගන්න පුළුවන්. ඉතින් පස්සේ සම්පජාඤ්ඤය කරා යන්න පුළුවන් මේක. මොකද සම්පජාඤ්ඤය සියුම් එකක්. එතකොට ඔහොම දිනු කරගත්ත එක තමයි ඊට පස්සේ අර සමුදය ධම්මානුපස්සීවා කියන කොටසට එන්නේ.
ඊට පස්සේ පින්වත් ස්වාමින් වහන්සේ මේකෙදී අත්තිකායෝතිවා 50 සති පච්චපට්ඨිතා හෝති කියන්නේ විදර්ශනාව එතකොට දැන් මුදුන්පත් වෙනවා යාගේ විදර්ශනාව. දැන් ඔය මට්ටම් එද්දී හොඳට යාගේ චිත්ත ඒකාග්‍රතාවයක් වැඩිලා. හොඳ චිත්ත ඒකාග්‍රතාවය සමාධිය වැඩිලා. ඊට පස්සේ එතකොට තමයි සමුදේවය දකින්නේ. සමුදේවය දකින්න කලින් අර කියපු විදිහට අපි ආවජ්ජන වශී සමාපජ්ජන වශී ඊළඟට තව තියෙනවා ඊට පස්සේ ඒ සමාධිය ආවර්ජනය කිරීමත් සමවැදීමත් ඊළඟට ඒක පවත්ව ගන්න පුළුවන්. ඒකට කියනවා අදිඨාන වශයෙන්. මට මේ වචනේ මතක නැති හිටියේ. අදිඨාන වශයෙන්. ඒක අදිෂ්ඨාන කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පච්චවේක්කන වශයෙන්. පච්චවේක්කන වශයෙන් කියන්නේ හොඳට ධානාංග ආදී දේවල් විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතෙන්දී සමහරට ධාන මට්ටමට වැඩි නැතුව සමාධිය වැඩින්න පුළුවන්. ධාන මට්ටමේ මෙහා මොකද මේ චලනය වෙන පැවැත්මක් තුල මෙතන තියෙන්නේ. එතකොට ඒවා පුරුදු කරන්න. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී වගේ තැනට එනවා. එතනදී හොඳට පංච උපාදාන ස්කන්ධය ආදී දේවල් විග්‍රහ කරගන්න. මේක රූපයයි, මේක වේදනාවයි, මේක සංඥාවයි, මේක සංස්කාර, මේක විඥාන කියලා. ඊට පස්සේ ওই පැවැත්ම හොඳට කාලයක් යා පුරුදු කරගෙන යද්දී හේතු ප්‍රත්‍ය බලන්නත් ඕනේ. ඒ කියන්නේ රූපේ පවතින මොනවා හේතු ප්‍රත්‍ය වෙලාද, විඳීම් පවතින මොකක් හේතු ප්‍රත්‍ය වෙලාද, සංඥා සංස්කාර පවතින මොනවා හේතු ප්‍රත්‍ය වෙලාද, විඥානේ පවතින මොනවා හේතු ප්‍රත්‍ය වෙලාද කියලා. ඕම හේතු ප්‍රත්‍ය දකිද්දී මෙයාට මම කියන එක නෙමෙයි ඉස්සරහට එන්නේ. මම කියන එක යටට යනවා. දැන් එයා දකින හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ස්වභාවය. ආගේ ධර්ම ස්වභාවය තුළ ටික ටික ඥාණය වැඩි තේරුම් ගන්නවා. මෙතන හේතුඵල දහමෙන් සකස් වෙච්ච අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ තමාගේ වශයෙන් පවත්තන්න බැරි කායික ස්වභාවයක් තියෙනවා. කියලා එයා දකින්න ගන්නවා. ඒක තමයි මේ අත්තිකායෝතිවා 50 සති පච්චපට්ඨිතා හොත කියන්නේ. ඊට පස්සේ පින්වත්නි ඕක පුරුදු කරාට පස්සේ ඊට පස්සේ යාට එනවා ඥානේ යාවදේව ඥානමත්ත. ඒක දියුණු ඥානේ දියුණුවීම පිණිස පවතිනවා කියනවා. පතිස්සති මත්තයි. දැන් එන බලවත් සිහිය දියුණු වෙනවා. බලවත් සිහිය දියුණුන විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය. විදර්ශනාවත් එක්ක කියපු සිහිය. පතිස්සති මත්තයි. අනිශ්චිතෝච විහෙරති. දැන් මෙයාට මේ පැවැත්ම කෙරෙහි අර දැන් ඔන්න දැන් අර විනී ලෝකයේ අභිජ්ජා දෝමනස. දැන් අපිට මේ ශාරීරික කිරිය පුදුම විදිහට මම්මගේ කියලා බැසගෙන හිටියනේ. ඒකත් එක්ක නෙයා සාමාන්‍යයෙන් සතුටු වෙන්නේ ශරීරය බල්ලා. මගේ කොණ්ඩේ, මගේ ඇඟපත, ඊට පස්සේ මගේ හම, මගේ දත්, මගේ නියපොතු කියලා දැන් මේ පැවැත්ම එයා දකින්නේ. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත අනිත්‍ය වූ, දුක්ඛ වූ, විපරිණාමයට පත් වෙන ස්වභාවයක් විතර තියෙනවා කියලා දකින්නවා. දකින්න මෙයාට මේ තමා කෙරෙහි බැසගත්ත තෘෂ්ණාව ටික ටික මේ දුරු වෙන්න ගන්නවා. ඉතින් ඒ දුරු වෙදි ඉස්සල්ලාම එයාට එන දේ තමයි සම්මා දිට්ඨියට පැමිණීම. යම් විදියට කෙනෙකුට මේ භාවනාවන් පුරුදු කරලා සම්මා දිට්ඨියෙන් පාල කරගත්තොත් ඊට පස්සේ හොඳට සතිපට්ඨානය වඩන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියට ආවට පස්සේ. එතකොට හොඳට සතිපට්ඨානය ප්‍රකටයි. තවදුරටත් අනුන්ගේ මේක කොහොමද කිය අහා ඉන්න දෙයක් නෑ යාර. හොඳට දන්නවා මේකයි දුක, මේකයි සමුදය, මේකයි නිරෝධය, මේකයි මාර්ගය කියලා. මේකයි හේතු ප්‍රත්‍ය කියලා දන්නවා. මෙහෙමයි හිත වඩන්න තියෙන කියලා දන්නවා. ඔක්කොම දන්නවා. අතිශයම නිකන් යම්සේ අඳුරු ලෝකයට නිකන් ඉර පෑවිවා වගේ ඊට පස්සේ යාට. ඔන්න එයා එහෙම ඊට පස්සේ මේ පුරුදු කරාට අනිශ්චිතෝච විරති මේ ජීවිත පැවැත්මත් එක්ක එකතු වෙන්නේ නැහැ. නජ කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිම දෙයක් එක්ක එයාගේ බන්ධන නැහැ. බන්ධන ෂේ වෙන්න පටන් ගන්නවා. ඒකයි. අන්තිමේට ඒ විදිහට එයා පුරුදු කරයි යද්දී සියලුම සංයෝජන ප්‍රහාණය වෙනවා. අරහත්ත්‍ය කරා යනවා. ඉතින් මේක මං හිතන්නේ නැහැ කෙනෙකුට දවසින් දෙකකින් එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි ගත්තොත් දැන් අපිත් මහානලා කොච්චර කාලයක් වෙනවද? ඉතින් කාලයක් මේකේ යෙදෙන්න ඕන. මහන්සි ගන්න ඕන. හැබැයි පින්වත්නි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ මේ ගන්න මහන්සිය මේ වගේ භාවනාවට කවදාකවත් අහක යන්නේ නැහැ. මේ ජීවිතේ අපිට අවබෝධ කරගන්න බැරි වුණත් අපිට ඊළඟ ජීවිතය අවබෝධ කරගන්න ඒකාන්තයෙන් මේක රුකුල් දෙනවා. ඉස්සල්ලාම එන්නේ මාර්ගඵල අවබෝධයක් නෙමෙයි. ඉස්සල්ලාම එයාට එන්න ඕන සීක බල. සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. මේ ඔක්කොම සංග්‍රහ වෙන්නේ යාගේ ප්‍රඥාවෙන් දියම් වෙලාවක හට ගන්නත් ප්‍රඥාව. ඊට පස්සේ සද්ධා, හිරි, ඔත්තප්ප ඔක්කොම එනවා ඊට පස්සේ. ඊට පස්සේ සීක බල කාලයක් තිස්සේ වඩන්න ඕනේ යා. ඒක බලාවට පස්සේ. ඒක බල කාලයක් තිස්සේ වඩා තමයි ඉන්ද්‍රියන් බැස ගන්න. ඉතින් මේ වගේ එකක් මේකේ තියෙන්නේ. ඒකට ඉතින් කාලයක් පුරුදු කරන්න ඕන. කාලයක් පුරුදු කරොත් මේ ධර්මයේ වටිනාකම මේ කියලා නිම කරන්න බෑ. ඒ නිසා දැන් ඔබ මේ දහම් වැඩසටහන මං හිතන්නේ එක දිගට අහගෙන හිටියොත් ඔබට දුර්ලභ ධර්ම කාරණා රාශියක් මේකෙන් ගන්න පුළුවන්. මේක අත් නොහැර අහන්න. අත් නොහැර අහන්න මොකද දැන් අපි දැන් කලින් දවසේ කතා නොකරපු දේවල් සමහරට අපි මේ වෙන දවසේ කතා බස් කරනවා. සමහරට ඉරියාපතිය ගැන කලින් දවසේ ඉරියාපත භාවනාව කතා කරපු දවසේ කතා නොකරපු ඊට පහුව දවසේ කතා කරෙන්න පුළුවන්. මොකද අපි දැන් මේ සාකච්ඡාවක් යන අතුරුනේ අපි මේ කාරණේ මතු කරලා ගන්නෙ. ඉතින් ඒක දහම් සාකච්ඡාව තුළ තියෙන දෙයක්. ඒ සාකච්ඡාව තුළ යද්දී තමයි එක පාට වටිනා කාරණා අපේ මතකෙට එන්නේ. එතකොට අපි ඒක ඒ වෙලාවේ කියනවා.
නමුත් එයා ඒ වැඩසටහන බැලුවේ නැත්තම් කලින් භාවනාව සම්බන්ධයෙන් තිබෙ දුර්ලභ කාරණේ එයාට අහිමි වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ හොඳට මේ වැඩසටහන එක දිගට නරබලා හොඳට සතිපට්ඨාන ගැන දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේ අර මේ පුරුදු කරන කුසලය දැන් අපි සමහරවිට මේ ජීවිතේ අපි ගන්න උගත්කමක් අපිට මේ ජීවිතේ රැකියාවක් කරන්න බාහිර සුදුසුකමක් වෙයි. නමුත් අපි මේ යම් සතිපට්ඨාන ආදී කුසල ධර්මයන් පුරුදු කරන්න යම් මහන්සියක් ගන්නවද? පින්නත් මේකේ ප්‍රතිලාභය මේ ජීවිතෙන් අවසන් වෙන්නේ නැහැ. අවුරුදු 100කින් 1000කින් අවසන් වෙන්නේ නැහැ. කල්ප ගණන් අපි මේ කුසලයක් පුරුදු කරගන්න මහන්සිය, ඒ ගන්න උත්සාහය අපිට ඉතිරි වෙනවා. ඒකයි බුදුරජාණන් වදාළේ පින්නත් මහණෙනි මේ කුසල් දහම් පිළිබඳව සිතුවිලි මාත්‍රයක් යම් කෙනෙක්ගේ හිත තුළ ඇති වෙනවා නම් ඒකත් බොහෝ උපකාරයි කියලා මං කියනවා. ඒක බහුලව පුරුදු කරනවා නම්, කයෙන් වචනෙන් පවා පුරුදු කරනවා නම් ඒ ගැන කවර කතාවද කියලා අහනවා. ඉතින් ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයට දේශනා කළේ කුසල් රැසක් කියලා. කුසල් පොදියක්. එතකොට මේ කුසල් පොදිය ගැන තමයි මේ ටිකෙන් ටික ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළ මේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන මේ පියවරුමේ සදහම් කතිකාවත අප විසින් සිදු කරන්නේ. ඉතින් පින්වත්නි අපි දැන් භාවනා කායානුපස්සනාව තුළ තියෙන භාවනා තුනක් ගැන ඉගෙන ගත්තා. ඒ තමයි ආනාපාන සතියත්, ඉරියාපතයත්, සම්පජඤ්ඤයත්. දැන් අපි අලුත් භාවනාවක් ඉගෙන ගන්නට යන්නේ. ඒ තමයි පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව කියනකොට ගොඩාක් අයගේ හිත පොඩ්ඩක් ප්‍රියමනාප නොවෙන්න පුළුවන්. මොකද මේ භාවනාව සමහර අය කැමති නැහැ. තරුණ අය කැමති නැහැ. බොහෝ සමාජයෙන් ඈත් කරලා තියෙන භාවනාවක් තමයි පිළිකුල් භාවනාව කියන්නේ. හැබැයි අපි දන්න තරමින් ඒ භාවනාවේ නම පිළිකුල් වුණාට ඒ භාවනාව තුළ ලබන සමාධිය හරිම ප්‍රණීත එකක්. ඒ නිසා පින්වත්නි මේ සමාධිය යම් කෙනෙකුට මේ කාලේ පුරුදු කරන්න පුළුවන් නම් එයාගේ මුළු ජීවිතේම ප්‍රණීත වෙනවා. ඒ නිසා අපි පින්න ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගනිමු. පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී පිළිකුල් භාවනාව ගැන කොයි විදිහටද මූලික විස්තරයක් සිදු කරලා තියෙන කියන කාරණේ. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මේ අසුභ භාවනාව කරලා නැත්නම් එයා අමෘතය පානය කරලා නැහැ, අමෘතය වළඳලා නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් මේ අසුභ භාවනාව වර්ණනා කරපු එකක්. නමුත් අපි මේ අසුභ භාවනාව කතා කරන්නේ අසුභයේ හිතන ලෝකයකට නෙමෙයි. දැන් ඔබටම තේරෙනවා අසුභය කියන වචනයත් එක්කම බොහෝ දෙනෙක් කම්පාවටපත් වෙනවා. මොකද සසර පුරාම අපි පුරුදු කරලා තියෙන අසුභය නොවේ, සුභ සංඥාව. එතකොට අපි ගත කරන ලෝකෙ උනත් දැන් හොඳට බැලුවොත් දැන් මීට දශක කීපයකට කලින් අපේ ජීවිතයේ ලෝකයේ ඇත්ත දකින්න තිබුණ අවස්ථාව දැන් වර්තමාන වෙනකොට ඒ අවස්ථාවෙන් මිදලා. දැන් ඉස්සර ඔබට හොඳට මතක ඇති, වැඩිහිටියන්ට මේක හොඳට මතකයි. තමන්ගෙම ගෙදර වැසිකිළිය තිබුණේ වත්තේ කෙරවලේ. එතකොට පිළිකුල් වශයෙන් යම් වැටහීමකින් තමයි ඒක බැහැර කරලා තිබ්බේ. නමුත් කාලේ යනකොට ඒක ගේ තුලටම ආවා. දැන් තමන් තමහර වෙලාවට උයන මුළුතැන්ගේ ළඟටම තමන්ගේ නිවසේ වැසිකිළිය ඇවිල්ලා තියෙනවා. එතකොට ටයිල් අල්ලලා මල් පෝච්චි තියලා විසිතුරු පරිසරයක් මෙව්වට පස්සේ අසුභය තුල ඒ කෙනා සුභයක් දකින්නේ. එතකොට ඒ සුභ සංඥාවෙන් එයාට ගැලවීමක් නැහැ. ඊට පස්සේ වර්තමාන ලෝකේ බලද්දී හොඳට පේනවා මේ සම්පූර්ණයෙන් අසුභයක් නොවේ කතා කරන්නේ. සාමාන්‍ය ඕනම දෙයක් වාණිජකරණයට ලක් වෙද්දී ඒක විකුණ ගන්න කරන දේ තමයි සුභ සංඥාවක් ඒකට හේතු කරනවා. සුභ සංඥාවක් ළඟින් තියලා ඒකේ වර්ණනාව මතු කරද්දී ඒ සුභ සංඥාව තුළ තමයි ඒකට වටිනාකමක්, ඒකට අලවියක් සිද්ධ වෙන්නේ. එතකොට සුභ සංඥාව අපේ ජීවිතයට බොහෝ සෙයින් සමීප කරලා තියෙන අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ පරම ගම්බීර ධර්මය අපි කතා කරන්නේ. රට්ටපාල මහරහතන් වහන්සේ වදාලා අංජනීව නවාකේසා නෙත්තා අංජන මක්කිතා, මේ කොණ්ඩේ නොයෙක් ආකාරයෙන් විසිතුරු හැඩ දාලා මේ නේත්‍රාවල අංජන තවරලා මේකප් කරලා මේ තියෙන එක අලං බාලස්ස මෝහාය. ඒක මේ බාලයෙකුගේ ආර්ය සත්‍ය අවබෝධ නැති මෝඩ කෙනෙකුගේ රැවටීමට නම් හොඳයි. මේ නිවන කරා යන කෙනෙකුට ඒකින් වැඩක් නැහැ කියලා. එතකොට පින්වත් අපි ආස කරන්නේ නිවනට.
එතකොට මුලා වෙන ලෝකේ මුලා වෙන කෙනෙකුට අර ආස්වාද දෘෂ්ටිය සුභ සංඥාව කරා යා ගියාට මෝහෙන් මුලාවෙන් නාස නැති ලෝකේ බුද්ධිමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තමයි අසුභ භාවනාවම පණවන්නේ. එතකොට එයා සතුටු වෙනවා. එතකොට ලෝකේ විපල්ලාසය තමයි මේ අසුභ දේ සුභ වශයෙන් බලන එක. එතකොට දැන් අපි මෙතනදී ඉගෙන ගන්නේ අසුභ දේ අසුභ වශයෙන් බලන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ලස්සනට මේ කායානුපස්සනාවේදී මේ අසුභ කර්මස්ථානේ පෙන්නලා දෙනවා. ඉතින් මේ අසුභේ බලන්න තියෙන්නේ වෙන බාහිර තැනක නෙමෙයි. අපි වාසය කරන පරිසරයේ නෙමෙයි අපිට මුලින්ම අසුභේ බලන්න තියෙන්නේ. අපේ ජීවිතයේ තියෙන යථාර්ථයයි බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරං භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා. මහණෙනි මම ඔබට නැවතත් භාවනාවක් දේශනා කරන්නම්. ඉමමේව කායං උද්දං පාදතලා. මේ ශරීරේ යටිපතුලෙන් උඩටත් අදෝ කේස මත්තක මේ හිස කෙස් වලින් පහළටත් තච පරියන්තං මේ සමකින් වැහිලා තියෙන මේ ශරීරේ පූරං නානප්පකාරස් අසුචිනෝ පච්ච වෙක්කති. මේ ශරීරේ තියෙන නොයෙක් ආකාරයේ අපිරිසිදු දේවල් ගැන ඒක නුවණින් විමසන්න ඕනේ. ඒකට ওই විදියට තමයි මේ අසුභ භාවනාවේ. ඒකට හොඳට බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා අපිට කමටහන බාහිර තියෙන එකක් නම් සමහරට අපි විසින්ම සොයා යන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය සම්පත්තියෙන් අපිට කමටහන අපි ළඟටම ගෙනල්ලා අපේ මේ බඹයක් පමණ ශරීරය ඇතුළෙම කමටහන පනවලා තියෙනවා. එතකොට ඒ කෙනා ඒ කයට සිහිය පිහිටුවාගෙන තමයි මේ අසුභේ බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අසුභය ගැන වදාරනවා මේ මිල්හේ කිමිව කායෝ යං අසුචිම්හි සමුට්ඨිතෝ. මේ අසුචි වලින්ම පිරිච්ච ශරීරයක් ඇතුලේ තමයි මේ ශරීරයත් මේ අපේ ජීවිතයත් හටගත්තේ. ඒක හරියට මේ කුණු වතුර පිරිච්ච ගවර වලක පණුවෙක් උපදිනවා වගේ එකක් කියනවා මේ ජීවිතේ හට ගැනීමත්. එතකොට අපි මව් කුසක උපදිනකොට ඒ මෑණියන්ගේ ශරීරයේ පවා තියෙන්නේ අසුචි කොටස්. එතකොට අසුබ කොටස්. නමුත් ඒ අසුබ කොටස් වලින් යුතුයම ශරීරේ මේ තමයි අපි මේ ශරීරයත් හටගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අන්තෝ අසුචි සම්පූර්ණෝ. මේ ශරීරය ඇතුලේ සම්පූර්ණයෙන්ම අපිරිසිදු අසුබ කොටස් වලින් පිරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදියට නොඑක ආකාරයෙන් මේ අසුබය ගැන දේශනා කළා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ මේ අසුබ දේශනාව දේශනා කරන්න මත්තෙන් අපිට බාහිරින් හොඳට මේ ශරීරයේ අසුබය ප්‍රකට වෙන අවස්ථා එනවා. අපි සමහර වෙලාවට ඒ අසුබය ප්‍රකට වෙන අවස්ථා අපි සෝදා පිරිසුදු කිරීමකින්ම ඒ අසුබයෙන් අපේ හිත මුදව ගන්නවා. දැන් අපිට හොඳට මහන්සි වෙච්ච වෙලාවට දාඩිය දානවා. ඒ දාඩිය ටික සෝදා ගැනීමෙන්ම අපිට ඒකේ මේ අසුබයේ මානසිකාරයකටවත් අපිට යන්න හම්බෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා අපි උදේ අවදි වෙද්දී මේ මුව තුළ කුණු කෙල තියෙනවා. එතකොට සෝදා ගැනීමකින් ඒක අවසන් වෙලා යනවා. ඊළඟට මේ ඇස්වල කබ, කන්වල කලාඳුරු ආදී වශයෙන් නොඑක් වශයෙන් මේ ශරීරයේ අසුබ කොටස් අපිට විද්‍යාමාන වෙනවා. හැබැයි ශ්‍රාවකෙක් විනා වෙන කෙනෙකුට මේ අසුබේ ප්‍රකට කරගන්න විදිහක් නැහැ. මොකද ඒ කෙනා තමයි මේක නුවණින් විමසලා පෙන්වත් ස්වාමීන් වහන්සේ තමා තුළින්ම දකින්න කෙනා. ඉතින් අපි ආස කරන්න ඕනේ මේ ලෝක යථාර්ථය දකින්නයි. අසුබ දෙයක් තුළ සුභ සංඥාවට අපි යනවට වඩා මේ අසුබ දේ අසුබ වශයෙන්ම බලන්න ලැබෙනවා නම් ඒක ශ්‍රාවකයාගේ වාසනාව. පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ හරි ලස්සන කාරණයක්. ඒ තමයි මේ කුණුප කොටස් එහෙම නැත්නම් මේ සංඥා වඩන්න නිමිත්ත ගන්න ලෝකේ වෙන දිහාවකට යන්න ඕනේ. Taman තුලම බලපුවාම මේ නිමිති ටික තියෙනවා. එතකොට පින්වන්දේ මේ ලෝකේ නැති දෙයක් නෙවෙයි. අපි හිතින් මවාගෙන මෙහිම වෙන්නේ නැති මෙහිම වෙන්නේ නැති නෙවෙයි. ඇත්තටම අපේ ජීවිතයේ තියෙන ස්වභාවය තමයි මේ දකින්නේ. එතකොට අපි ඒ ගැන සිහි කළත්, අපි ඒ ගැන සිහි නොකළත් අපේ ජීවිතයේ තියෙන ස්වභාවයක්. එතකොට යම් නුවණැති ශ්‍රාවකයෙක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ ජීවිතයේ තියෙන ඇත්තම ස්වභාවය දකින්න මොකද වෙන්නේ? මේ ජීවිතයේ දවන කෙලෙස් වැగిරෙන මේ ජීවිතයෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි හරියම වටිනවා විශේෂයෙන් මේ අසුභ භාවනාව අපේ ජීවිතයට පුරුදු කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා මේ ශරීරයේ තියෙන කොටස් බෙදා මේ විදිහට මේ දිහා බලන්න කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්නම ස්වාමීන් වහන්සේ මේ පිළිකුල් භාවනාව කරන කෙනා තමන්ගේ භාවනා අරමුණ විදියට නිමිත්ත විදියට ගන්න මේ
පිළිකුල් කොටස් මොන විදිහටද බුදුරජාණන්සේ දේශනා කළේ? ඒකෙදි පින්වත්නි අපි දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහටම ගමු. මේකේ තියෙනවා පුනච්ච පරම් බික්කේ බික්කු ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේසමත්තකා තච පරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. එතකොට එයා යටිපතුලෙන් උඩට හිසකෙස් වලින් පහළට සමකින් වැහි තිබෙන නානප්පකාරූ අසුචින් පිරී ගිය මේ ශරීරයේ එයා නෝනින් හොඳට විමසා බලනවා. අසුචිනෝ පච්ච වෙක්කති කියන්නේ හොඳට නෝනින් බලනවා. පච්ච වෙක්කනා කියන්නේ මේ නෝනින් බැලීමට පාවිච්චි කරන වචනයක්. කොහොමද බලන්නේ? අත්ති ඉමස්මින් කායි කේසා ලෝමා නකා දන්තා තචු යන ආදි වශයෙන් බලනවා. එතකොට මේ ශරීරයේ තියෙනවා කෙස්, ඊළඟට ලෝම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා. ඊට පස්සේ තියෙනවා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං. ඊට පස්සේ මාස් වැදලි තියෙනවා, නහර වැල් තියෙනවා, ඇට සැකිල්ල නැත්නම් ඇට කැබලි තියෙනවා, ඇට සැකිල්ල තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩු තියෙනවා. ඊළඟට තියෙනවා දැන් මෙතනදී මේ කුණප කොටස් 32ක් විග්‍රහ කරන්නේ. එතකොට මේ කුණප කොටස් 32කේ සමහර කොටස් ගත්තන් පස්සේ ඒවා පඨවි ධාතු කොටස් වලට අයිති. ඊටු එතන පඨවි ධාතුට අයිති කොටස් 20ක් තියෙනවා. නමුත් මෙතන අසුබ සංඥාවෙන් බලන්නේ. ඊට පස්සේ ආපෝ ධාතුට අයිති කොටස් 12ක් තියෙනවා. ඒවත් අසුබ සංඥාවෙන් තමයි බලන්නේ. අපි දැන් එතකොට වග්ගඩු දක්වා කතා කළා. ඊට පස්සේ හදයන්, හදවත, ඊළඟට යකණං, අක්මාව, කිලෝමකං, දලබුව, පිහකං, බඩදිව, පප්පාසං, පින්හලු. ඊට පස්සේ පප්පාසං අන්තං, අන්තං කියන්නේ මේ මහා බඩවැල. අන්ත ගුණ, අන්ත ගුණං කියන්නේ මේ බඩවැල් අතර තියෙන බන්ධනේ. මේ බඩවැල දැන් පුරුෂයෙක්ගේ ගත්තොත් එහෙම බඩවැල මට මතකයි අටුවාවේ තිබුණා රියන් 32ක් වගේ දිගයි කියනවා. එච්චර සම්පූර්ණ දිග හැරියොත් එහෙම. එතකොට ඒක දිගාරින්න බෑ බඩවැල් බන්ධනේ බැඳලා තියෙන්නේ. ඒ ස්ත්‍රියගේ ගත්තොත් 28ක් දිගයි කියනවා. ඒ වගේ තමයි මගේ මතකේ. එතකොට මේ මහා බඩවැල අන්ත ගුණං කියන්නේ මේ බඩවැල් අතර තියෙන බන්ධනේ. මේ බඩවැල් අතර තියෙන බන්ධනෙන් තමයි මේ මිනිස්සයා මේ විහිස වහන්සලා වැඩ කරද්දී උදැල්ලෙන් පොළොව කපද්දී පොරවෙන් කොටද්දී මේවා මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මේ යෙතින බන්ධනෙන් කියනවා. අන්ත ගුණ. ඊට පස්සේ උදරියන් නොපැසුණු ආහාර. ඊට පස්සේ කරීසං. කරීසං කියන්නේ අසුචි. මත්තලුංග හිස්මොළ. ඔතන කොටස් 20යි. ඊට පස්සේ තියෙනවා තව කොටස් 12. ඒවත් ඉගෙන ගන්න ඕන. පිත්තං. පිත. සෙම්හං සෙම. පිත්තං සෙම්හං පුබ්බෝ සැරව. ලෝහිතං ලේ. පුබ්බෝ ලෝහිතං සේදු. දහඩිය. මේදෝ කියන්නේ තෙල් මන්ද. අස්සු කඳුළු. වසා කියන්නේ වරුණු තෙල්. අස්සු වසා කේලෝ ඊළඟට කෙල. සිංගානිකා සොටු. ඊළඟට මූත්‍ර නේ. සිංගානිකා ලාසිකා සඳ මිදුළු. ඊට පස්සේ මුත්තන්ති මූත්‍ර. මේ විදිහට එතන කොටස් 12යි. ඒතර මෙතන කොටස් 32ක් තියෙනවා පින්නසන්නස. මේ කොටස් 32 දැන් එයා භාවනාව පුරුදු කරන්න කලින් හොඳට මේ ඉගෙන ගන්න ඕන කොටස් 32. එතකොට ඒ ඉගෙන ගැනීමේදී ඒකට සාමාන්‍යයෙන් ඒ භාවනා මානසිකාරයක් ඉගෙන ගැනීමට කියන සාමාන්‍යයෙන් අටුවාවේ පාවිච්චි කරන වචනයක් උග්ඝහ කෝසල්ල කියලා. ඒ කියන්නේ හොඳට ඒක ගන්න ඕන. උග්ඝහ කෝසල්ල. එතකොට මේක හොඳට ඉගෙන ගන්නවා කියන්නේ කොටස් 32 ඉගෙන ගන්න ඕන පිළිවෙලින්. ඊට පස්සේ මේ හැම අසුබ කොටසම කේස් ලෝම් නියපොතු දත් සම මාස් නහර ආදී හැම කොටසම මේ තව ක්‍රම පහකට ඉගෙන ගන්න ඕන. ක්‍රම කීපයකට ඉගෙන ගන්න ඕන. වර්ණ වශයෙන් ඉගෙන ගන්න ඕන. සංඨාන ඒකේ හැඩුරුකම් සටහන් වශයෙන් ඉගෙන ගන්න ඕන. වර්ණ සංඨාන ගන්ධය ඒකේ තියෙන පිළිකුල් ගන්ධය. ආසය ඒක ශාරීරියේ කොයි පැත්තක්ද ඇසුරු කරලා තියෙන්නේ. ඕකාසතෝ තත. එතකොට මේ කොයි අවකාශයේද මේක තියෙන්නේ කියලා මේ විදිහටත් ඒක ගන්න ඕනේ. මේ ඔක්කොම උග්ඝහ කෝසලයටයි. ඒ කියන්නේ එතකොට හාත්පසින් අසුබයට අදාළ කොටස ගත්තා වෙනවා. දැන් අපි හිතමු අපිට කවුරු හරි මේ මොනවා හරි මේ අපි දැකලා නැති ලස්සන බඩුවක් මොකක් කරන් දුන්නා කියලා. ඊට පස්සේ කියනවා මෙයා ඔයා මේක හොඳට බලා ගන්න මම ඊට පස්සේ ඔයාගෙන් මේකෙන් ප්‍රශ්නයක් අහනවා කියලා. දැන් අපි අපිට අතර දුන්නාට පස්සේ අපි හොඳට මේක හරව බලන්නේ නැති කෑලි දිග හරි දෙක. බලනවනේ. බල්ලා හොඳට අපි මේකේ බල්ලා හොඳට අපි මේකේ තේරුම් ගන්නවනේ. මේ දේවල් ඇතුලේ තියෙනවා මේ විදිහේ හැඩයයි කියලා. ඒ වගේ
මේකෙත් එයා තේරුම් ගන්න ඕන හොඳට මේක වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ඊළඟ වර්ණ සටහන ගන්ධෙහි ගන්ධ වශයෙන් ඊළඟට කොයි අවකාශයද මේක තියෙන්නේ? කොයි කුමක් ඇසුරු කළාද තියෙන්නේ? දැන් අපි ගත්තොත් මම ඇසුරු කිරීම කියන එකට මම කියන්නම් ඒ තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් කෙස් ගත්තොත් කෙස් කියන එක දැන් හිසේ හිස් කබල වසා සිටි සම ඇසුරු කරගෙන ඇතිනේ. සමේ තමයි හටගත්තේ. අන්න එතකොට ඒකේ සටහන ගන්න ඕන. කෙස් වල මේ දිගට සටහන තියෙනවා කියලා. ඒකේ වර්ණය ගන්න ඕන. ඒක දැන් අපි ගත්තොත් කෙස් හේදුවේ නැත්තම්, නෑවේ නැත්තම්, තෙල් ගැල්ලුවේ නැත්තම් මොනතරම් පිළිකුල් දුගඳක් එනවද බලන්න. අන්න ඒ ගන්ධය ගන්න ඕන. එතකොට මේ විදිහට මේක ගන්න. හොඳට මේ හැම කොටසක් ගැනම එයා ඉගෙන ගන්න ඕන. ඉස්සර සාමාන්‍යයෙන් ආචාර්යවරු සමීපයට ගිහිල්ලා මේ කම්මට්ටාන ග්‍රහණය කරනවා කියන්නේ කමටහන් ගන්නවා කියලා කරන්නේ ඕකයි. ඒ ගුරුවරයාගෙන් හොඳට මේවා ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගැනීම තමයි මේකේ මූලිකම දේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් ඒකෙදී මේ වගේ පිළිකුල් ආදී ඉගෙන ගන්නට ප්‍රකට වෙන අර එදිනදා ජීවිතේ Tamanට මේ පිළිකුල් සංඥා ප්‍රකට වෙනවනේ. ඒ කියන්නේ අපි ගත්තොත් Taman කෙල ගහනවා, උදේ පාන්දර කෙල ගහනවා. ඊළඟට කාර්ලා කෙල ගහනවා, හොටු හොරනවා. මේ අවස්ථාවල පින්වත්නි ඔයගොල්ලෝ හොඳට මේකේ තියෙන අසුබ ස්වභාවයේ සංඥා විතර ගන්න. ඒක භාවනාවේදී තමයි වැදගත්. ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරනවා. එතකොට මේකේ හොඳට පිළිකුල් සංඥාව ගන්න ඕන. ඊට පස්සේ අපි ගත්තට පස්සේ දාඩිය දානවා. පිළිකුල් සංඥාව ගන්න ඕන. ඊළඟට ඇඟේ තුවාල හදලා සැරව හට ගන්නවා. හොඳට මේ සැරවල තියෙන පිළිකුල් ගන්ධේ, වර්ණේ, හැඩුරුකම් මේවා ගන්න ඕන. ඊට පස්සේ ශරීරයේ ලේ ගන්න වෙලාවල් ඉන්නවා. ඒ ලේ වල තියෙන පිළිකුල් සංඥාව ගන්න ඕන. දත් මැදුම් නැති වෙනාම දත් වල තියෙන ගඳ පිළිකුල ඒක ගන්න ඕන. මේ හැම එකක්ම මම අරන් තියා ගන්න ඕන. යම්සේද නිකන් අර වැඩක් කරන්න ඕන කෙනෙක් උමනා බඩමුට්ටු ටික ලෑස්ති කරලා තියාගත්තා වගේ. ඊට පස්සේ භාවනාවට ප්‍රවේශින්න මම ඔබට කියන්න ගොඩක් අය මං හිතන්නේ මේ ක්‍රමයේ කරන්නේ. පැරණි ආචාර්යවරුන්ගේ ක්‍රමය තමයි අසුබ මේ කොටස් 32 ඉස්සල්ලාම එහෙම ඉගෙනගෙන හොඳට වචනයෙන් පිරිවහන්න ඕන. වචසා පරිචිතයකට කියන්නේ. වචනයෙන් පිරිවහන්න ඕන. ඒක යා හොඳට පුරුදු කරන්න ඕන. හොඳට සජ්ජායනා කරන්න ඕන. ඉස්සල්ලා භාවනාවට වාඩි වෙන්න ඕනේ. හොඳට පුටුවකාරියෙන් වාඩි වෙලා හොඳට සජ්ජායනා කරන්න ඕන පිළිවෙලට කොටස් 32ම. පැරණි ක්‍රමයේදී කොටස් 5 පහ සජ්ජායනා කරපු ක්‍රමයකුත් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා ඒ අනුලෝම ප්‍රතිලෝම ක්‍රම. එහෙමත් කැමති කෙනෙකුට කරන්න පුළුවන්. ඔය විදිහට පහෙන් පහ වගේ ගිහිල්ලා කොටස් 32ම පුහුණු කරන්න. ඊට පස්සේ එක දිගට 32 සජ්ජායනා කරන්න. බය නැතුව මේක කරන්න. මේක බොහෝ උපකාරයි භාවනාවට. ඊට පස්සේ මේක සජ්ජායනා කරනවා. මට මතක ඒක ආචාර්යවරයෙක් ළඟට ආවා ගෝලියෝ දෙන්නෙක් භාවනා කමටහන ගන්න. ඒ ගෝලියෝ දෙන්න ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි භාවනා කමටහනක් දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා ඇවැත්නි ඔබ වහන්සේලා මේ ඉස්සල්ලාම භාවනාව කරන්න සූදානම් වෙන්න එපා. මං කම්මට්ටානයක් දෙන්න. මේක ඔබ වහන්සේලා 3 මාසයක් සජ්ජායනා කරන්න කිව්වා. 3 මාසයක් සජ්ජායනා කරන්න කියලා දුන්නේ මොකද්ද? අසුබ කර්මස්ථානේ දුන්නේ. මේ කුණප කොටස් 32 දුන්නේ. ඊට පස්සේ මොකද වුනේ දැන් උන්වහන්සේලාට මේ නිකාය දෙක තුනක් කටපාඩම් කියන වන පොත් වෙලා තියෙන කියනවා. නමුත් ගුරු ගෞරවයට මොකක් කියුවේ නැහැ කියනවා. අපගේ ආචාර්යයන් වහන්සේ යම්කිසි කාරණයක් දැකලා තමයි අපිට මේක සජ්ජායනා කරන්න කිව්ව කියලා. ඒ ගුරු ගෞරවයේ ආචාර්යවරයා කෙරෙහි තියෙන තියුණු ගෞරවය නිසා මේ කමඨහන් ඉගෙනගෙන මේ ගිහිලා 3 මාසයක් දෙන්නම සජ්ජායනා කරනවා. හොඳට නුවණින් විමසීමෙන් සජ්ජායනා කරනවා. 3 මාසෙ ඉවරදී දෙන්නම සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ආය කමඨහන් ගන්න ඉන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් හැටියට. ඊට පස්සේ ඉතුරු කමඨහන් දෙනවා කෙටි කාලෙකින් රහත් වෙනවා. එහෙනම් හොඳට වචනේ පුරුදු කරන්න කියලා. ඒකේ කියනවා ත්‍රිපිටක ධාරී භික්ෂුණත් කමන්නේ පුරුදු කරන්න කියනවා අනිවාර්යෙන් මේක වචනේ. මොකද මේ වචනයෙන් පරිවහන එක පුරුදු පුහුණු කරන එක ඊට පස්සේ මනසින් විමසන්න උපකාරය කියනවා. වචනෙන් හොඳට කුණප කොටස් 32 සජ්ජායනා කළා ඊට පස්සේ නිස්සද්ද වෙලා ඇස් දෙක පියාගෙන හිතින් සජ්ජායනාව කරන්න කියනවා. දැන් හොඳට ආරම්භනේ ඇතුළට ගිහිල්ලා. මොකද එහෙම නැත්නම් දැන් කුණප කොටස් 32 ආ එකපාරක් දෙපාරක් බලනවා දැන් කරගෙන යද්දී ආඩි ළඟට මොකද්ද තියෙන්නේ කියලා මතක නැහැ. පිළිවෙල වරද්දනවා. ඊට පිළිවෙල වරද්දන්න එපා කියනවා. ඊළඟට. එයා ඊට පස්සේ හොඳ හිතින් සජ්ජායනා කළා. හිතින් සජ්ජායනා කළා ඊට පස්සේ තමයි භාවනාවට යන්නේ. ඒ භාවනාවට යද්දී අනුපුබ්බ මුංචනතු. ඒ කියන්නේ මේ අනුපිළිවෙල අතහරින්න එපා කියනවා. පිළිවෙලට යන්න කියන කොටස් 32. ඊට පස්සේ නාති සීගතු වේගෙන් මෙනෙහි කරන්න යන්න එපා කියනවා. ඊට පස්සේ හිමින් ගොඩාක් මේ හිමින් ලැසි ගමනින් එහෙම එපා කියනවා. මධ්‍යම වේගය පාවිච්චි කරන්න කියනවා. එකක් කර එකක් සී කරන්න යන්න එපා කියනවා. මේ විදිහට මේක පුහුණු කරන්න ඕන. හොඳට කොටස් 32. මම හිතන්නේ දැන් මේ කියන විස්තරي අසුභ භාවනා වඩන කෙනෙකුට අතිශයින්ම වැදගත්. ඉතින් ඊට පස්සේ එයා ඔහොම හොඳට මේ කියපු ක්‍රම වලට මේවා කරනවා. ඊට පස්සේ අර වන්න සංඨාන ගන්ධේ කියපු විදිහට ඒ විදිහටත් වර්ණ සටහන් ඊළඟට ඒවැය තියෙන පිළිකුල් ගන්ධය
අවකාශයේ ඊට පස්සේ ඇසුරු කරපු තැන් මෙහෙම. දිශා වශයෙන් උත් බලන්න කියනවා. දිශා වශයෙන් බලනවා කියන්නේ පින්වත්නි ඒකත් කරගන්න නාභියෙන් උඩ දිශාව. නාභියෙන් යට දිශාව. මේක උඩ දිශාව පිහිටි කුණුපයක්. මේක යට දිශාව පිහිටි කුණුපයක්. මේක අසවල් එක සමීපයේ තියෙන්නේ මෙහෙම. ඉතින් කුණුප කොටස් 32 ගැන මම මේ වෙලාවේ ගොඩාක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි කාලෙත් යනවා මේ ගොඩක් විස්තර කතා කරද්දි. එතකොට මේවා ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් පොත්පත්වල තියෙනවා. අපේ දහම් පොත්වලත් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න හොඳට මේ සජ්ජායනාව ඉස්සලා පුහුණු කරන්න. ඊට පස්සේ සතර ඉරියව්වෙන් වඩන්න ඕන. සතර ඉරියව්වෙන් වඩන්න ඕන. වාඩි වෙලා වඩන්න ඕන. හිටගෙන ඉද්දිත් වඩන්න ඕන. ඉතින් දැන් හිටගෙන ඉද්දි වගේ අවස්ථාවකදී එහෙම නැත්නම් ඇවිදගෙන යන අවස්ථාවකදී වගේ එයාට කුණුප කොටස් 32 සීකර ගන්න බැරි වෙන්න පුළුවන්. අසුබ සංඥාව විතර ගන්න ඕන. අසුබ සංඥාව ගන්නවා කියන්නේ ලොකු කුඩා අපි ගත්ත ලොකු කුඩා ඇට කැබිලි 300කින් සම්බන්ධ වෙච්ච මේ ශාරීරියේ නහරවැල් ගොඩකින් සම්බන්ධ කරලා තියෙනවා. ලේ මස් වලින් පුරවලා තියෙනවා. ඇතුළත කුණුප කොටස් 32ක් තියෙනවා. සිදුරු නවකින් කුණු ඕජාව නිරන්තරයෙන් වැగిරෙනවා. ඊට පස්සේ මේක නිකන් සිදුරු නවයක් තියෙන මහා පිළිකුල් ගඩුවක් වගේ. ආන් ඒ සංඥාව ඇතුව තමයි මෙයා ඉස්සරහට යන්නේ ආපස්සට එන්නේ. මොකද දැන් ඕවා තමයි විජේ සූත්‍ර ආදී වලදී බුදුරන් වහන්සේ විස්තර කළේ. විජේ සූත්‍රයේ තියෙනවා ඉස්සරහට යද්දී ආපහුවේදී හොඳට මේ දැනගන්න කියලා මේ සම්නහරෙන් මේ ඇටනහරින් යුතුව මේක සම්බන්ධ වෙච්ච එකක් මෙතන තියෙන්නේ කියලා මේ ඉරියව් චලනයක් මේකේ තියෙන කියලා. එතකොට යා මේ ඉරියව් පැවැත්මේදී ඉරියාපතේ සංඥාව නෙමෙයි ගන්න යා වන්නේ කුණුප කොටස් 32ක් ඉස්සරහට යනවා. පස්සට එනවා කුණුප කොටස් 32ක් වාඩි වෙලා ඉන්නවා. කුණුප කොටස් 32ක් hina වෙනවා. දැන් අසුබ සංඥාවනේ යාගේ. එහෙම තමයි වඩන්නේ. සතර ඉරියව්වෙන් වඩන්න කියනවා. ඒ සතර ඉරියව්වෙන් පුරුදු කරොත් තමයි මේ අසුබ සංඥා හොඳට සිතා බහින්නේ. භාවනාව සම්බන්ධයෙන් තව ගොඩක් අපිට ඉගෙන ගන්න පැති තියෙනවා. එතකොට අපි ඒවත් අවස්ථාව ලැබෙන හැටියට කතා බස් කරමු. මොකද මේ අපිට දැන් මේක යම්කිසි කාලයත් එක්ක කල්පනා කරගෙන තමයි දැන් මේ කතා බහ අපිට කරන්නත් වෙන්නේ. අපි ඒකට ඉස්සරහට අවස්ථාව ලබා ගමු. පින ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ දෙතිස් කුණුපයන් ඇසුරු කරගෙන කොහොමද මේ පිළිකුල් භාවනාව සිද්ධ කරන්නේ කියලා. විශේෂයෙන් ඒ වගේ නිමිති අනුනිමිති අරගෙන ඒ කර්මස්ථානයේ වඩන ශ්‍රාවකයා ඉදිරියට පිළිකුල් භාවනාව කොහොමද කරන්නේ කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ලස්සන උපමාවකින් මේ කාරණිය තවදුරටත් තේරුම් කරලා දෙනවා කොහොමද අසුභය දියුණු කරන්නේ කියලා. පින්න ස්වාමීන් වහන්සේ අපට කියලා දුන්නොත් කොයි විදිහටද මේ අසුභය වඩන ශ්‍රාවකයා මේ අසුභය දියුණු කරන්න ආකාරය බුදුරජාණන්සේ පැහැදිලි කරේ උපමාවෙන් කියන කාරණේ. ඔව් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය ප්‍රඥාවන්ත අයට තවදුරටත් නුවණින් තේරුම් ගන්න උපමා වලින් දේශනා කරනවා. දැන් මේ අසුභ භාවනාවේදීත් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. උන්වහන්සේ වදාලා සේයතාපි භික්කවේ උබතෝ මුඛා මුතෝලි මේ පෝරා නානා විහිතස්ස දඤ්ඤස්ස මේ නොයෙක් ධාන්‍යයන්ගෙන් පිරිච්ච දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා. එතකොට මේ මල්ලේ සේයතේදන් මේ මල්ලේ තියෙනවා සාලීනං මේ හැල්වී තියෙනවා විහීනං වී තියෙනවා මුග්ගානං මේ මුං තියෙනවා ඒ වගේම මාසානං මෑට තියෙනවා ඒ වගේම තිලානං තලයට තියෙනවා තණ්ඩුලානං සහල් තියෙනවා තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කේය හොඳට ඇස් තියෙන බුද්ධිමත් පුරුෂයෙක් මේ දෙපැත්තේ කට තියෙන මල්ල ලෙහලා හොඳට නුවණින් මේ මල්ල දිහා බලනවා මේකේ මොනවද තියෙන්නේ. එතකොට ඒ ඇස් තියෙන පුරුෂයාට දකින්න හම්බෙනවා ඉමේ සාලී මේ තියෙන්නේ ඇල්වි. එතකොට මේ මල්ලට අත දාලා එයා අරගෙන බලනවා මොනවද මේ. එතකොට එයාට ලැබෙනවා මේ තියෙන්නේ හැල්වි. ඒ වගේම ඉමේ වීහි මේ තියෙන්නේ වී. ඒ වගේම ඉමේ මුග්ගා මේ තියෙන්නේ මුං ඇට. ඉමේ මාසා මේ තියෙන්නේ මෑට. ඒ වගේම ඉමේ තිලා මේ තියෙන්නේ තල ඇට. ඉමේ තණ්ඩුලාති මේ තියෙන්නේ සහල් ආදී වශයෙන් අර ඇස් තියෙන බුද්ධිමත් පුරුෂයා අර දෙපැත්තේ කට තියෙන මල්ල ලිහලා ඒ ඇතුලේ තියෙන නොයෙක් දාන්නේ එළියට ගන්නවා අරගෙන නුවණින් විමසලා බලනවා වගේ තමයි මේ දෙතිස් කුණපෙන් යුතු මේ ශරීර දිහා බලන්න තියෙන්නේ. එතකොට දෙපැත්තෙන් කට තියෙන මල්ල උපමා කළේ මේ ශරීරයට. එතකොට උඩ අතට තියෙන මුඛය තමයි මේ මුඛද්්වාරය. ඒ වගේම යටසිදුර තමයි
මේ අදෝ මාර්ගය. එතකොට මේ මුඛසිදුරත් අදෝ මාර්ගෙනුතු මේ ශරීරයේ දෙතිස් කුණපයකින් පිරීලා තියෙනවා. එතකොට මේ බුද්ධිමත් පුරුෂයා අර එක එක ඇට වර්ග නුවණින් එළියට අරගෙන නුවණින් බලනවා වගේ ඒ පුරුෂයා බලනවා මේ ශරීරයේ අත්තිමස්මින් කායේ කේසා, මේ ශරීරයේ කෙස් තියෙනවා, මේ ශරීරයේ ලොම් තියෙනවා, මේ ශරීරයේ නියපොතු දත්, ඒ වගේම සම, මස්, නහරවැල්, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, ඒ වගේම පෙනහළු, කුඩා බඩවැල, මහ බඩවැල, ආමාශය, අසුචි, මොළය ආදී වශයෙන් මේ ගොරෝසු කුණප කොටස් ඒ කෙනා නුවණින් විමසලා බලනවා. ඒ වගේම ආපෝ ස්වභාවයෙන් යුතු අනිකුත් කුණපේනොත් මේ පිතසෙම, සැරව, ලේ ආදී අනිකුත් කුණපේනොත් හොඳට එකිනෙක විමසලා බලනවා. එතකොට මේකේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහට එකින් එක හොඳට අසුබ සංඥාව ඒ කෙනාට තියෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙදි පෙන්නනවා අර දෙපැත්තේ කට තියෙන මල්ලට අත දාලා එක එක ඇට වර්ගය අරගෙන හොඳට ඇස් තියෙන පුරුෂයා ඒක නුවණින් බලනවා කියලා. එතකොට කෙස් කියන කුණප කොටස අරගෙන ඒ කෙනා හොඳට ඉදිහා අසුබ වශයෙන් බලමින් නුවණින් දකින්න ඕනේ මේකේ තියෙන්නේ සුබ දෙයක් නෙවෙයි අසුබ දෙයක් කියලා. ඒ තුලින් අසුබ සංඥාව මනාකොට හිතේ පිහිටුවා ගන්නවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කිරීම සඳහා පුරුදු කරන්න කිව්වා අසුබ භාවනාව. ඒතකොට රාගයේ අසනීපයක් නම් ඒ අසනීපෙට තියෙන ඖෂධය තමයි අසුබ භාවනාව. සසරේ අපි රාගය නිසා විඳපු දුක් අප්‍රමාණයි. අපි සමහර සසරේ ඉද්දි වැරදි කාම සේවනය කරලා රජවරුන්ට අසු වෙලා මරණ දණ්ඩනය සිදුවේදී අපේ හිසගසද්දි ගලාන ගියපු රුධිරයේ සතර මහා සාගරයේ ජලය තරම් අපි රුධිරේ හලලා තියෙනවා. අපි හිරේ විලංගුවේ වැටලා තියෙනවා. නිന്ദා අපහාස විඳලා තියෙනවා. මේ හැම දෙයක්ම අපේ මේ රාගය නිසා අපි විඳපු දුකක් තියෙන්නේ. ඒතර වර්තමාන විශේෂයෙන්ම අපි දකිනවා සම්මත ඉක්ම අසම්මත රාගය තමන්ගේ සීමා බන්ධන වලින් එහාට ගියපු විකෘති අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතකොට මේ සෑම දෙයකටම හේතුව තමයි මේ රාගය නිසා හටගන්න නොයෙක් විකෘති ස්වභාවයන්. ඉතින් එතකොට අසුබ භාවනාව විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන කෙනෙක් වුණත් gedara හොඳට අසුබ භාවනාව පුරුදු කරනවා නම් බොහෝ අය හිතන්නේ ඒ gedara පෞල් ජීවිතේ කඩා කප්පල්ලේ කියලා. නමුත් හැබෑවටම වෙන්නේ සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න උපකාර වන හොඳ භාවනාවක් තමයි අසුබ භාවනාව. ඒක ගිහි පැවිදි කාටත් ප්‍රයෝජනවත් වෙන භාවනාවක් තමයි අසුබ භාවනාව. ඉතින් පින්වත්නි, මේ භාවනාව ගැන අපිට තව බොහෝ විස්තර කතා බහ කරන්න තියෙනවා. අදට අපිට નિયમિત කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අද දවසේ ඒ නිසා අපි මෙම පියවරුමේ සදහම් කතිකාවත මෙතනින් අවසන් කරනවා. ඉදිරි දිනේදී අපිට තවදුරටත් මේ කායානුපස්සනාවට අදාළ භාවනාවන් ගැන බොහෝ විස්තර කතා කරන්න අපට පුළුවන්. ඉතින් පින්වත්නි, අද දවසේත් අපි රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සදහම් මණ්ඩපයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අද දවසේ විකාශන දායකත්වයේ ලබා දෙන සෞදි අරාබියේ සේවයේ නියුතු පින්වත් කල්යාණ මිතුරු මිත්‍රයන් පිරිසක් විසින් තමයි අද දායකත්වයේ ලබා දෙන්නේ. ඉතින් මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා කොරෝනා වසංගත තත්ත්වය හේතු කරගෙන ලෝකේ පුරාම රෝගීන් බවට පත් වෙලා සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඒ වගේම මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා මේ පින්තුන්ට සසරේ කලන මිතුරු ඇසුර ලැබීමට මේ පින් උපකාර වේවා කියලා. විශේෂයෙන් මේ පින්තුන් මේ දායකත්වයේ දරන්නේ තව බොහෝ දිනෙකට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න උපකාර වන දෙයක්. එතකොට මේ වැඩසටහනට සම්බන්ධ වෙන බොහෝ දෙනෙකුට මේ කල්යාණ මිත්‍ර ඇසුර
ලබා දීමේ පුණ්‍ය විපාකයේ සසරේ මේ පින්වතුන්ටත් ඒ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නට කල්යාණ මිත්‍ර ඇසුරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අසන්නට ඒ ශ්‍රී සද්ධර්මයේ පුරුදු කරගන්නට ඒ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්නට හේතුපකාර වේවි. ඉතින් ඒ නිසා අද දවසේ මේ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් ඒ සෞදි අරාබියේ සේවයේ නිතු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න මේ සීල පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.